හැමදිනාම ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා සූදානම් වන්න සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสารณ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන සද්ධින් පංචසීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කාරුණික පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික්හි ශාක්‍ය මුනි සම්බුද්ධ මහා විහාරයේහි විහාරාධිපති
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක අපේ අතිපූජනීය ශාස්ත්‍රවේදී රාජකීය පඬිත දිගාමඩුල්ලේ විමලානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව එම විහාරස්ථානයේහි 2021 වර්ෂය සඳහා කඨින පින්කම භාරගෙන කටයුතු කරන සදැහැති පින්වත් පිරිසකගේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයේ ඇතිව පවත්වනු ලබන පින්කම් මාලාවේ සමාරම්භක ධර්මදේශනාවයි අද මෙලෙසින් ආරම්භ කරන්නේ. අද පටන් මේ වස්සාන සමයෙහි ඔබට නිවන් මඟ හෙළිපෙහෙළි කරන බොහෝම වටිනා ධර්මදේශනා මාලාවක් සතිපතා ශ්‍රවණය කිරීමේ භාග්‍යය උදා වෙනවා. විශේෂයෙන්ම අවබෝධයට හෙවත් නිවනට උපකාර වෙන ධර්ම හැටියට සඳහන් කරනු ලබන බෝධිපාක්ෂික ධර්ම සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඔබට මේ ධර්ම දේශනා මාලාව තුළ මනා දැනුමක් අවබෝධයක් ලබා ගන්නට අවකාශ සැලසී තිබෙනවා. ඒ පිළිබඳව 2021 වර්ෂයේ කඨින පින්කමේ දායකත්වයේ දරන පින්වතුන් හැම දෙනාටම ඔබගේ කෘතඥතාවය පුණ්‍යානුමෝදනාව ආශිර්වාදය හිමි කළ යුතුව පවතිනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, කඨින පින්කමක් කියලා කියන්නේ ඊටාම දුර්ලභ ගණයේ වටිනා පින්කමක්. කඨින පින්කමක් සිදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක විතරයි. සම්බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකය තුල පහළ වෙලා උන්වහන්සේ ධර්මය දේශනා කරලා ඒ ධර්මය අනුගමනය කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසක් පහළ වුණාම තමයි සම්බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ. ඒතර එවන් පසුබිමකයි ඔබ අපි හැමෝම මේ ජීවත් වෙන්නේ. මේක බුද්ධෝත්පාද කාලයක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලයක තමයි උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකේහි ජීවමානව පවතින කාලයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ ධර්මය ජීවිතයට ප්‍රායෝගිකව ගලපාගත් ආර්ය මහා සංඝරත්නය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙන් තුන් පිරිසක්ම ජීවමානව වැඩ හිඳින ජීවමානව සිටින කාලයකයි ඔබ අපි මේ ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම උපසම්පදා ස්වාමීන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්න කාලයකයි ඔබ අපි ජීවත් වෙන්නේ. පන්සලක කඨින පින්කමක් සිද්ධ කරන්න නම් වසරකට වතාවක් සිදු කරන මේ මහානීය පින්කම සිදු කරන්න නම් ඒ පන්සලේ උපසම්පදා ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න ඕන. අඩු ගානේ එක නමක් හරි වැඩ ඉන්න ඕන. උන්වහන්සේ පෙරවස් සමාදන් වෙන්න ඕන. ඊට පස්සේ වස් සමාදන් වෙලා ඒ වස් කාල සීමා වස් 3 මාසයේ ඊටාම හොඳින් ගත කරන්නත් ඕන. වස් කඩා ගන්න බෑ.
ඒ හාමුදුරන්ට අත්‍යවශ්‍ය හේතුවක් නිසා වස් සමාදන් වෙච්ච පන්සලෙන් පිට වෙලා යන්න ඕන නම් යන්න තියෙන ක්‍රමයක් තමයි සත්තාහකරණයෙන් යනවා කියලා සඳහන් කරනවා. සිහිය උපදවාගෙන මම අද මේ පන්සලෙන් පිටත් වෙන හැබැයි දවස් 7ක් ගත වෙන්න කලින් මම ආපහු පන්සලට එනවා කියලා අදිෂ්ඨාන කරගෙන යන්න ඕන. එහෙම හිතාගෙන ගියේ නැත්තම් එදා දවසේ පහුවෙන්දට එළි වෙන්න කලින් අනිවාර්යයෙන්ම එන්න ඕන. එහෙම ආවේ නැති වුණොත් වස් කැඩෙනවා. එතකොට වස් සමාදන් වෙලා ඉන්නේ ඒ පන්සලේ එක හාමුදුරු කෙනෙක් නම් ඒ හාමුදුරු වස් බිඳගත්තොත් ඒ පන්සලේ දායකයන්ට කටින පින්කමක් කරන්න බැරි වෙනවා. ඉතින් ලොකු බලාපොරොත්තුවකින් ඉඳලා දායකයන්ට කටින පින්කම කරගන්න බැරි වුණොත් හාමුදුරුවන්ගේ වස් කඩා ගැනීම නිසා ඊට පස්සේ මොකද වෙන්නේ? හාමුදුරුවන්ට දායකයන්ගේ වස් වදිනවා. ඒ නිසා හාමුදුරුවෝ හරියට පරිස්සම් වෙනවා ඒ කාල සීමාවේදී උපරිමයෙන්ම වස් ආරක්ෂා කරගන්න. ඉතින් එහෙම වස් පෙරවස් සමාදන් වෙලා වස් බිඳගන්නේ නැතුව 3 මාසයක් තිස්සේ හොඳට සීල සමාධි ප්‍රඥාදී ප්‍රතිපatti පූර්ණේ කරලා ඉන් පස්සේ මහා පවාරණයෙන් පවාරණය කරාට පස්සේ ඒ පන්සල කටින ක්ෂේත්‍රයක් බවට කටින පින්කමක් කරන්න සුදුසු බිමක් බවට පත් වෙනවා. අන්න එවන් පන්සලක කටින පින්කමක් කරනවා නම් යම් කිසි දායක පිරිසක් ඒ දායක පිරිස මහත්ඵල මහනිසංසදායි පින්කමක් ජීවිතේ කරගත් පිරිසක් බවට පත් වෙනවා. අටමහා පින්කම් අතරින් ප්‍රධානම පින්කම හැටියට ගැනෙන්නේ කටින පින්කම. මේ සම්බුද්ධ ශාසනයේ සිදු කළ හැකි සුවිශේෂතම පින්කම කටින පින්කම. එතකොට අනිත් කාරණාව තමයි මේ කටින පින්කමට පූර්වගාමීව වස්තුන් මාසයක් ගත වෙනකොට ඒ වස්තුන් මාසයේදී හාමුදුරුවරු වෙනදාට වැඩිය බොහෝම සීල සමාධි ප්‍රඥාවන්ට නැඹුරු වෙලා අධ්‍යාත්මිකව දියුණු වෙන්න වෑයම් කරනවා. එතකොට වස් ආරාධනා කරපු කටින පින්කම සිද්ධ කරන දායකයොත් අන්න ඒ සඳහා බොහෝම අප වෙලා කැප වෙලා කටයුතු කරන්න ඕන. වස්තුන් මාසෙ ඉවර වුණාට පස්සේ කටින පින්කම කටින චීවර පූජාව කරලා දාන දීම විතරයි කටින පින්කම කියලා හිතන්නේ යන්නේ නැතුව ඒ වස්තුන් මාසෙම තමනුත් වෙනදට වැඩිය දහමට නැඹුරු වෙලා තමන්ගේ ධර්මඥානය දියුණු කරගෙන තමනුත් වෙනදාට වැඩිය සිල් සමාදන් වෙලා සීලමය අඩුගානේ පන්සිල් හොඳට ආරක්ෂා කරගෙන එහෙම නැත්නම් ආජීව අෂ්ටමක සීලය මේ වස්තුන් මාසෙම සමාදන් වෙලා කැමැති අයට හැකියාව තියන අයට අටසිල් සමාදන් වෙලා වුණත් කමක් නැහැ. සීලයෙහි පිහිටලා ඒ වගේම වෙනදට වැඩිය භාවනාවන්ට නැඹුරු වෙලා ප්‍රඥාව දියුණු කරගැනීමේ ක්‍රියාකාරකම් වලට නැඹුරු වෙලා කටයුතු කරනවා නම් ඒ දායකයන්ටත් විශාල අධ්‍යාත්මික සුවයක් ශාන්තියක් මේ කාලේ උදා කරගන්න පුළුවන්. ඒ නිසා මේක පුණ්‍ය කාලයක් හැටියට Tamanට පින් සිදු කරගන්න ලැබිච්ච කාලයක් හැටියට සලකන්න ඕන. එහෙම සලකාගෙන කටයුතු කරනවා නම් අන්න ඒ කෙනාට බොහෝ කුසල් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, ධර්මයේ සඳහන් කරලා තියෙනවා කටින පින්කමක් කරන එක්කෙනා චූල සෝතාපන්න සදිසෝ විය කියලා. පුංචි සෝවන් වෙච්ච කෙනෙක් කියලා. සෝවන් වෙච්ච කෙනෙකුගේ පොඩි එක්කෙනෙක් කියලා. ඇයි එහෙම කියන්නේ? සෝවන් වෙච්ච කෙනෙකුගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි එයා සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. සෝවන් වෙච්ච කෙනා. චතුහ පායේ හිච විප්පමුත්තෝ කියන්නේ මරණින් පස්සේ එයා සතර අපායේ උපදින්නේ නැහැ. ඒක සහතික කරලා කියන්න පුළුවන්. අන්න ඒ වාගේ සෝවන් ඵලයටපත් වෙච්ච එක්කෙනෙක් සතර අපායේ උපදින්නේ නැහැ වගේ කටින පින්කමක් කරපු කෙනෙක් කල්ප ගණනාවක් යනකම්
අපාය උපදින්නේ නැහැ කියන එක ධර්මයේහි බොහොම අවධාරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම නාගිත කියන මහරහතන් වහන්සේගේ තේරාපදානයේහි සඳහන් කරලා තියෙනවා. කඨින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාභිජානාමි දුක්ගති. එතකොට කඨින දානයක් පූජා කරලා සංඝ ගුණ සිහි කරගෙන කඨින දානයක් පූජා කරලා එතෙන් පටන් ඊතෝ තින්සේ මහා කප්පේ මහා කල්ප 30ක් යනකම් දුගතියක ඉපදුනේ නෑ කියලා සඳහන් වෙනවා ඒ කඨින පින්කමේ අනුහසේ. ඉතින් අන්න ඒ වගේ වටින පින්කමක් තමයි ඔය ඇත්ත එකතු වෙලා මේ සිදු කරන්න අනාගතේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් ඒ කඨින පින්කමට పూర్වගාමීව මේ බෙරික්හි ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ 2021 වර්ෂයේ සඳහා කඨින පින්කමේ දායකත්වයේ දරන පින්වතුන් හැමෝම එක වගේ එකතු වෙලා සංවිධානය කරලා තියෙන ඊටාම වටිනා ධර්මදේශනා මාලාවක්. ඒ ධර්මදේශනා මාලාව පවත්වනු ලබන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මුල් කරගෙන. ඒ නිසා අද පටන් ඔබ මේ දේශනාවන් හොඳින් ශ්‍රවණය කරලා බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඔබේ ඇති දැනුම වැඩි දියුණු කරගෙන අප්‍රමාදීව කුසලයට නැඹුරු වෙලා නිවනට සමීපව කටයුතු කරන්න ඔබ වෑයම් කළ යුතුව පවතිනවා. ඉතින් මෙන්න මේ කියන බෝධිපාක්ෂික ධර්මයන් අතුරින් අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරය විග්‍රහ කරන තැන හඳුන්වන පළවෙනි වීරය පිළිබඳව. ඊට කලින් අපි මේ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපේ අවධානය යොමු කරලා බලමු. පින්වත්නි, බෝධි කියලා කියන්නේ අවබෝධයට. මොන අවබෝධයටද? චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට. බෝධිය කියලා කියන්නේ ඒකයි. මොනවාද චතුරාර්ය සත්‍ය ධර්මයේ? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට කියනවා බෝධිය කියලා. ඒක අවබෝධ කරගත්ත කෙනාට කියන නම තමයි බුද්ධ කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ කියන්නේ. බුදු වෙලත් මෙය අවබෝධ කරගන්න පුළුවන්. පසේ බුදු වෙලත් මෙය අවබෝධ කරගන්න පුළුවන්. සම්මා සම්බුද්ධ වෙලත් මෙය අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධය කියන එක මට්ටම. හැබැයි ඒ අවබෝධයේදී අවබෝධ කරගන්න එකම දේ චතුරාර්ය සත්‍ය තමයි අවබෝධ කරගන්නේ. නමුත් අවබෝධයේදී ඇතිවෙන දැනුම් මට්ටම වෙනස්. දැන් උදාහරණයකට ගත්තොත් මේක විභාගයක් කියලා හිතන්න. සමහර අය විභාගයක් පාස් වෙනවා නිකන් සිම්පල් පාසස් වලින්. සාමාන්‍ය විදිහට පාස් වෙන අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා ප්‍රථම පන්ති හරි දෙවනි පන්තියේ හරි සාමාර්ථයක් ගන්න උදේ. සෙකන්ඩ් ක්ලාස් එකක් ගන්න අය ඉන්නවා. සමහර අය ඉන්නවා ගෞරව සාමාර්ථයෙන් ෆස්ට් ක්ලාස් එකකින්ම සමහර වෙලාවට සමත් වෙන අයත් ඉන්නවා. එතකොට ඒ ඔක්කොම බැලුවොත් විභාගයේ සමත්. හැබැයි සමත් වුණත් ඒ අයගේ අවබෝධය දැනුම වෙනස්. අන්න ඒ වාගේ රහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය තමයි අවබෝධ කරගන්නේ. ඒක නිවන් දැකීමට ප්‍රමාණවත් අවබෝධයක්. පසේ බුදුහාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරගන්නවා. එයත් නිවන් දැකීමට ප්‍රමාණ අවබෝධයක්. හැබැයි රහතන් වහන්සේට වැඩිය දැනුමෙන් මුහුකුරාගේ ස්වභාවයක් තියෙනවා. ඒතර රහතන් වහන්සේගේ පසේ බුදුහාමුදුරන්ගේ වෙනසකුත් තියෙනවා. මොකක්ද ඒ? රහතන් වහන්සේට බෑ තනියෙන් සත්‍ය අවබෝධ කරගන්න. රහතන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්න නම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නම ඕන.
ඒතර බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙච්ච කාලෙක විතරයි සංඝ රත්නය පහළ වෙන්නේ. හැබැයි රහතන් වහන්සේට පුළුවන් තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගෙන අවබෝධ කරගත්ත ධර්මය අනිත් අයට තේරෙන විදිහට කියලා දෙන්න. ඒකට උන්වහන්සේ හිත හුරු කරලා තියෙනවා. පසේ බුදුහාමුදුරන්ට සත්‍ය අවබෝධ කරගන්න වෙනත් බුදුවරයෙක් පහළ වෙන්න ඕනේ නැහැ. පසේ බුදුවරු පහළ වෙන්නේ සම්මා සම්බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැති කාලවල වල. උන්වහන්සේට පුළුවන් තනියෙන් සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? පසේ බුදුහාමුදුරන්ට බෑ අවබෝධ කරගත්ත සත්‍යය අනිත් අයට තේරෙන විදියට කියලා දෙන්න. ඒ සඳහා උන්වහන්සේ හිත දියුණු කරලා නැහැ, පුරුදු කරලා නැහැ. පුරුද්දක් නැති නිසා තමන් අවබෝධ කරගත්ත දේ අනිත් අයට කියලා දීමේ හැකියාව නැහැ. ඒක හරියට උදාහරණයකින් කියනවා නම් ගොළුව හීනයක් දැක්කා වගේ. දැන් ගොළුව හීනයක් දැක්කහම දැකපු හීන ගොළුව දන්නවා. ගොළුව කියන්න try කරනවා. හැබැයි අහන් ඉන්න අයට තේරෙන්නේ නැහැ මොකද්ද මෙයා දැකලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ. ඒ වගේ අපේ සමාජයේ සමහර උගත්තු ඉන්නවා. ඩබල් PhD ගහපු අය ඉන්නවා. හැබැයි තව කෙනෙකුට යමක් කියලා දෙන්න ගියාම ඒක තේරෙන විදිහට කියලා දෙන්න හැකියාවක් නැහැ. දැනුමේ අඩුමක් නෙවෙයි අර පුරුද්ද නැතිකම. ඊළඟට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරන්නේ මොකද? උන්වහන්සේ තනියෙන්ම සත්‍ය අවබෝධ කරගන්නවා. අනිත් අයටත් අවබෝධ වෙන විදිහට ඒක දේශනා කරනවා. එතකොට අන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නවා කියන අදහසින් ඔය තුන් දෙනාටම කියන්නේ බුද්ධ කියලා. ඒතර අර වෙනස් වීම නිසා තමයි බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ කියන නම් වලින් උන්වහන්සේලාව හඳුන්වන්නේ. ඉතින් උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත නිසා බුද්ධ වෙනවා. උන්වහන්සේලගේ අවබෝධයට කියනවා බෝධි කියලා. අන්නේ අවබෝධයට උපකාර වෙන ධර්මතා සමූහයක් තියෙනවා. ඒ උපකාර වෙන ධර්ම කියන අදහසින් ඒවට කියන බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒතර අවබෝධයට උපකාර වෙන ධර්මතා තියෙනවා 37ක්. ඒ නිසා ඒ 37ට කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. මොනවද මේ කියන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම? ඔන්න මම සංඛ්‍යාත්මකව කියන්නම්. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරය, සතර රිද්ධිපාද. එතකොට එතන තියෙනවා හතරේ 3ක් 12යි. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය සහ පංච බල. එතකොට එතන 10ක් තියෙනවා. පංච ඉන්ද්‍රිය කියන්නේ 5යි, පංච බල කියන්නේ 5යි. එතකොට එතන 10යි. එතකොට 12යි 10යි 22යි. ඊට පස්සේ සත්තිස් ඊළඟට තියෙන සප්ත බෝධ්‍යංග ධර්ම. මොනවාද සප්ත බෝධ්‍යංග ධර්ම? 7ක් තියෙනවා. එතකොට 22යි 7යි 29යි. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග තියෙන 8ක්. එතකොට 29යි 8යි 37යි. අන්නේ 37ට තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. එතකොට අපි ආපහු එක නම් වශයෙන් ගත්තොත් සතර සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගත යුතු තැන් 4ක් තියෙනවා. ඒ තමයි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනා කියලා කියනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරය හඳුන්වන තැනදී අපි සඳහන් කරනවා සංවරප්පදාන, පහනප්පදාන, භාවනාප්පදාන සහ අනුරක්ඛනප්පදාන කියලා. ඒක තවත් විදිහකින් කියනවා නම් නූපන් අකුසල් නූපදවා සිටීමට කරන උත්සාහය,
උපන් අකුසල් ප්‍රහාණය කිරීම සඳහා කරන උත්සාහය, නූපන් කුසල් උපදවා ගැනීමට කරන උත්සාහය, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට කරන උත්සාහය. අන්න එතන හතරයි. ඊළඟට සතර ඍද්ධිපාද. ඒවට අපි කියනවා ඡන්ද, චිත්ත, විරිය, වීමංස කියලා. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය ධර්ම හැටියට සඳහන් කරනවා සද්ධින්ද්‍රිය, විරේන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා. ඊළඟට ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, ඊළඟට සමාධි බලය, පඤ්ඤා බලය කියලා සඳහන් කරනවා. මෙතනදී තවත් ඉන්ද්‍රියන් ගැන හඳුන්වීමක් තියෙනවා. ඒ තමයි මේ හිරියොත්ප්ප දෙකත් ඉන්ද්‍රිය ධර්ම විදිහටත් දක්වලා තියෙන. ඔය සේක බල විත්තත සූත්‍ර ආදී වලදී සේක ධර්මයන් හැටියට හඳුන්වනකොට ඒ බල ධර්ම හැටියට ගන්නකොට ශ්‍රද්ධාව, ඒ වාගේම වීරය, හිරියොත්ප්ප කියන ඒවා අරගෙන තියෙනවා. ඊළඟට පින්වත්නි ධර්මෙහි සඳහන් කරන සප්ත බෝධ්‍යාංග ධර්ම. සප්ත බෝධ්‍යාංග ධර්ම කියලා කියන්නේ අවබෝධයට උපකාර වෙන ධර්ම හතක් තියෙනවා. ඒ තමයි සති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, ඊළඟට සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය. ඊට පස්සේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග 8යි. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය 34 තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. එතකොට ඒ 37න් අද මේ වස්සානයට ප්‍රථම පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්මදේශනාව විදිහට අපි ඔබට කියලා දෙන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් පළවෙනි වීරය පිළිබඳව. මේ සතර සම්‍යක් ප්‍රධාන වීරයේ තියෙන විශේෂත්වයක්. ඒ තමයි මේ වීරය කියන එක නිවන් දකින්න අවශ්‍ය කරන හැම මට්ටමකටම ඕන කරනවා. දැන් බලන්න අර බෝධිපාක්ෂික ධර්ම හැටියට හඳුන්වන ධර්මතා ලයිස්තුවක් මම කිව්වනේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර රිද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල ආදී වශයෙන් ඔය හැම එකම වීර්ය ගැන සඳහන් වෙනවා. දැන් සතර සතිපට්ඨානයේදී වීරය ගැන සඳහන් වෙනවා. ඒ හතරම වඩන වීරය තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ කියන වචනේ. ආතාපි කියලා කියන්නේ කෙලස් තවන වීරයෙන් කටයුතු කරන්න ඕන අර තැන් හතරේ සිහිය පිටව ගන්න. ඒතර සම්‍යක් ප්‍රධාන වීරය තුළ වීරය කොහොමද සඳහන් වෙනවා. ඊළඟට සතර රිද්ධිපාද ගත්තාම ඡන්ද, චිත්ත, විරිය. එතනත් වීරය ගැන සඳහන් වෙනවා. පංච ඉන්ද්‍රිය ගත්තාම විරිය ඉන්ද්‍රිය. පංච බල ගත්තාම විරිය බලය. ඊට පස්සේ සප්ත බෝධ්‍යාංග ධර්ම ගත්තාම විරිය සම්බොජ්ජංගය. ආරෂ්ඨාංගික මාර්ගය ගත්තාම සම්මා වායාමය. ඒකෙන් කරන්නේ වීරිය ගැන තමයි. එතකොට ඒ කියන්නේ මොකක්ද? නිවන් දකින්න වීරිය අත්‍යවශ්‍ය ධර්මයක්. වීරිය නැති කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්න බෑ. නිවන අහුරාලන බොහොම නරක සිතිවිලි පහක් තියෙනෝනේ හිතේ ඇති වෙන. ඒ තමයි පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. ඒතර මෙන්න මේ කියන නිවන වළක්වාලන සිතිවිලි හිතෙන් අයින් කරගන්න, හිතෙන් බැහැර කරගන්න වීරයක් නැති කෙනාට කමක් නැහැ. ඔන්න ඔහි තිබිච්චාවේ කියලා නිකන් බලාගෙන ඉන්න කෙනාට කවදාවත් හිත අකුසලයෙන් මුදව ගන්න බෑ. තීන මිද්දයක් ඇති වුණා නම්, කම්මැලිකමක්, කුසීතකමක්, උදාසීනකමක් ආවනම් එයාට නිවන් දකින්න බෑ.
එහෙනම් නිවන් දකින්න තුරාවට අත නොහැර පවත්වාගත යුතු වටිනාම ධර්මතාවයක් තමයි මෙන්න මේ වීරිය කියලා කියන්නේ. එතකොට පින්වත්නි ධර්මයේ සඳහන් වෙනවා සාමාන්‍යයෙන් නොවටිනා දේවල් වැඩි වීරයක් උත්සාහයක් කරන්නේ නැතුවම අපිට ලබා ගන්න පුළුවන්. දැන් බලන්න සාමාන්‍ය ගස් මුල් වල වැටිලා තියෙනවා ඒ කොළ ಜಾති. නේද? ඒව වේලිලා වැටෙනවා. ඒක ස්වභාවයක්. ඒවා ලබා ගැනීමට කුණුරොඩු එකතු කර ගැනීමට අමුතුවෙන් වැඩි මහන්සියක් දරන්න ඕනේ. හැබැයි වටිනාකමින් වැඩි වෙන දේවල් හොයාගන්න කොච්චර මහන්සි වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි පොළොව දිහා බැලුවාම නිකන් ඔය බොරළු කළු ගල් නේද? ඒ ඕන තරම් හොයාගන්න පුළුවන් නේ. හැබැයි මැණික් ගල් එහෙම ලේසියෙන් හොයාගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. නේද? මැණික් ගල් හොයාගන්න වෑයම් කරන්න. පතල් හාරන්න ඕන. බොහොම කැප වෙන්න ඕන. මහන්සි වෙන්න ඕන. අන්න ඒ වගේ. දැන් බලන්න කැලේ ඕන තරම් අලි ඉන්නවා. අලි කෙතරම් හිටියත් ඇත්තු අඩුයිනේ. නේද? ඇත්තු කලාතුරකින් දකින්න ලැබෙන්නේ. ඇත්තු හිටියත් හැම ඇතාගෙම දලවල ගජමුතු නෑනේ. ඉතින් ගජමුතු තියෙන ඇතෙක් හොයා ගන්නවා කියන එක කලාතුරකින් අමාරුවෙන් කරන්න ඕන වැඩක්. කැලෑවල ඕන තරම් ගස් තියෙනවනේ. ඒවා අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. කැලේකට ගියාම ඕන තරම් ගස් බලා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ නම් කපන තාලෙට ඉස්සරහට කොහොම වේද දන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් හැබැයි ගස් කෙතරම් තිබුණත් සඳුන් ගස් සොයා ගන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. අන්න ඒ වගේ වටිනාකම වැඩි වෙන දේවල් නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒවා බොහොම ආයාසෙන් වෙහෙසිලා මහන්සි වෙලා ලබා ගත යුතු දේවල්. අන්න ඒ සඳහා තියෙන්න ඕන වීරයක්. ඒ සඳහා කැපවීමක් තියෙන්න ඕන. ඒතර නිවන කියලා කියන්නේ ඔය කියන වටිනාම දේවල් අතරින් ලෝකේ තියෙන සැප අතුරෙන් උතුම්ම සැපය, වටිනාම සැපය. නිබ්බානම් පරමං සුඛං කියලා කිව්වේ ඒකයි. එතකොට මේ නිවන් දැකීමේ වැඩපිළිවෙලේ ආරම්භක ප්‍රවේශය තමයිනේ සෝවන් ඵලයටපත් වෙනවා කියන්නේ. ඒතර සෝවන් ඵලයටපත් වීම කොච්චර උතුම්ද කියන එක බුදුරජාණන් වහන්සේ ගාථාවකින් මතක් කරනවානේ. මොකද්ද? පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලං වරං. පතව්‍යා කියන්නේ පෘථුවිය කියන. පෘථුවියෙහි ඒක රාජ්‍ය. එකම රජුරු. පෘථුවියෙහිම එකම රජුරවන්ට කියන නම තමයි සක්විති රජුරු. සමස්ත පෘථුවියෙහිම රාජ්‍යත්වයේ අයිති කෙනා, හිමිකම් අයිති කෙනාට කියන්නේ සක්විති රජුරු. බුදුහාඳුර මතක් කරන සක්විති රජකම ලැබුණා. සක්විති රජුරු කෙනෙක් වෙන්නේ මිනිස්සෙක්. සග්ගස්ස ගමනේනවා ස්වර්ගයේ උපදින්න ලැබුණා. දිව්‍ය ලෝකේ දැන් මනුෂ්‍ය ලෝකේ සැප වලට වැඩිය ඉහළයි දිව්‍ය ලෝකේ සැප. ඒ දිව්‍ය ලෝකේ ඉපදෙන්න ලැබුණා. සබ්බ ලෝකාදිපච්චේන මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝකයයි බ්‍රහ්ම ලෝකයයි කියන තුන් ලෝකෙම අධිපතිකමට කියන මහා බ්‍රහ්ම පදවිය කියලා. මහා බ්‍රහ්ම පදවිය ලැබුණා. සෝතාපට්ටි පලං වරං. සෝවන් ඵලය ඊට වැඩිය උසස් කියලා කියනවා. ඇයි ඒ? සක්විති රජකම ලැබුණයි කියලා එයා මරණින් පස්සේ අපායේ යන්නේ නැහැ කියලා කොහේවත් ස්ථිර සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. මං තමයි ලෝකෙ මේ මුළු පෘථුවියේම රජුරෝ ඒ නිසා මම මැරිලා අපාය යන්නේ නැහැ කියලා කියන්න බෑ. ගොඩක් රජවරු පින්වත්නි කරන වැඩ දිහා බැලුවම මරණින් පස්සේ යන්නෙම අපායේ තමයි. no chance ගොඩක් අයට. ඒක මතක තියාගන්න ඕන රජකම් කරන අය හැමෝම. එතකොට
ඊළඟට දිව්‍ය ලෝකේ ඉපදුනාය කියලා මරණින් පස්සේ අපායන් චුත වෙලා අපායන් නැහැ කියලා කියන්න බෑ. ඒත් අපාය යනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක ගමනක් වඩිද්දී උන්වහන්සේ දකිනවා කුණු ගොඩක් ළඟ කෙඳිරි ගගා කුණු හාර ඉන්න ඊරියෙක්. ඌරගේ ගෑනු සතහ ඊරියෙක් දැක්කා. එතකොට දැකලා බුදුරජාණන් වහන්සේ සිනාපාල කළා. දැන් බුදුහාමුදුරුවෝ ඉස්සරහින් වඩිනවා ආනන්ද හාමුදුරුවෝ පිටිපස්සෙන් වඩින්නේ. කොහොමද දැන් එතකොට ඉස්සරහින් වඩින බුදුහාමුදුරුවෝ සිනාසෙන බව ආනන්ද හාමුදුරුවෝ දකින්නේ? සයිඩ් කන්නඩියක් අහි කරලා නැහැනේ. කොහොමද දකින්නේ? අටුවාවේ තියෙන බොහොම ලස්සන විග්‍රහයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට තියෙන ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් මේ බොහොම හොඳ ලක්ෂණයක් තමයි මේ එක පෙළට පිහිටා තිබෙන සමව පිහිටා තියෙන දත් පෙළක් තිබෙනවා. උන්වහන්සේ මදහස පානකොට සිනහ වෙනකොට ඒ දත්වල කැල්ම කාන්තිය එළිය මේ කම්මුල් දිගේ රිදී පාටට පිටිපස්සට ගලා යනවා. ඒතර කම්මුල් වලට එළිය වැටෙනකොට පිටිපස්සෙන් ඉන්න ආනන්ද හාමුදුරන් දකින්න ඔන්න දැන් බුදුහාමුදුරු සිනාසෙනවා. බුදුහාමුදුරු සාමාන්‍ය අපි වගේ නිතර දෙවිලි hina වෙන්නේ නැහැ. උන්වහන්සේ සිනාවක් පහල කරන්නේ සකාරණව. කාරණයක් එක්ක. ඉතින් බුදුහාමුදුරන්ගෙන් ආනන්ද හාමුදුර අහනවා "ඇයි ස්වාමීනි වහන්සේ මේ ඊරිය දැකලා සිනා පාල කරා?" එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ ඊරි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ කිකිලියක් වෙලා ඉපදිලා හිටියලු. ඒ කිකිලි ඉඳලා තියෙන්නේ පන්සලක් කිට්ටුව. මේ පන්සලට භාවනා කරන්න එන යෝගාවචරයෙක් විපස්සනා භාවනාව පිළිබඳව කර්මස්ථානයක් සජ්ජායනා කර කර හිටියලු. ඒක බොහොම ප්‍රසාද සිතින් අහගෙන ඉන්න වෙලාවේ මේ කිකිලිට මැරෙන්න සිද්ධ වෙලා. මොකක් හරි හේතුවකින් මැරිලා. එහෙම මරණයටපත් වුණත් අර ප්‍රසාද ජනක මනසින් කිකිලි මැරුණ නිසා ඒ කාලවකවානුවේම ඒ කිට්ටුව තිබිච්ච රජමාලිගාවක දුම්බරී කියලා සිත් දේවී කෙනෙක් මේ රාජකුමාරිකාවක් වෙලා ඉපදුනාලු. එහෙම ඉපදිලා ඊට පස්සේ එතුමිය වැසිකිලි ගොඩක් ජරා ගොඩක් දැකලා ඒ ජරා ගොඩේ තිබිච්ච අසුචි ගොඩක් දැකලා ඒකේ තිබිච්ච සිටපු පණුව දැකලා ඒක භාවනා පිළිකුල් භාවනාවක් විදිහට වඩලා හිතේ ධානය උපදවාගෙන මැරිලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. ඊට පස්සේ අර ඔක්කොම කර්මයන් ගෙවිලා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා කර්මයන් ගෙවිලා ඉවර වෙලා එහෙ ඉඳලා ඇවිල්ලා එහෙන් චුත වෙලා තමයි මේ ඊරි වෙලා ඉපදිලා තියෙන කියලා. අන්න බලන්න කර්මය යෙදෙන හැටි. එතකොට මහා බ්‍රහ්ම ලෝකේ ඉපදුණයි කියලා තපාය යනවා කියන එකෙන් වළකින්න පුළුවන් කමක් නැහැ. බ්‍රහ්ම ලෝකේ යන්නට හේතු වෙච්ච කර්ම ශක්තිය ඉවර වෙච්ච ගමන් ඊට පස්සේ ආය අපාය යන්න පුළුවන්. හැබැයි සෝවන් ඵලයටපත් වුණොත් කවුරු හරි කෙනෙක් එයා මැරිලා අපාය යන්නේ නැහැ කියලා ඒකාන්ත වශයෙන් සහතික කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වාගේ මහත් ඵලයක් ඒ වගේම නිවන වගේ උත්තරීතර තත්වයක් ලේසියෙන් කෙනෙකුට ලබා ගන්න බෑ. ඒ ලබා ගන්න නම් මොකද කරන්න ඕන? උත්සාහ කරන්න. ආයාසයෙන් කැපවීමෙන් කටයුතු කරන්න ඕන. අන්න ඒ උත්සාහයන් අතරේ පළවෙනි උත්සාහය සංවර ප්‍රධානය කියන උත්සාහය බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. අද අපි ඒක ගැන තමයි කෙටියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සංවර ප්‍රධානය විග්‍රහ කරන තැන ධර්මෙහි සඳහන් වෙන ඉද බික්කවේ බික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති වශයෙන්. මහාන භික්ෂුන් වහන්සේ නමක් මොකද කරන්නේ? අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම්. නූපන් පාපක අකුසල ධර්මයන්. නූපන් පාපක අකුසල ධර්මයන් නූපද වීම පිණිස ඡන්දං ජනේති. කැමැත්තක් ඇති කර ගන්න ඕන. කැමැත්තක් ඇති කරගත්තාට මදි. වායමති වෑයම් කරන්නත් ඕන. විරියං ආරබති වීරය ආරම්භ කරන්න ඕන. චිත්තං පග්ගන්හාති හිත හොඳට ඒ දෙසටම මෙහෙවා කටයුතු කරන්න ඕන. පදහති කියන්නේ ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්න තුරු ඒක අත නොහැර ඒ ගමන යන්න ඕන. අන්න ඒක තමයි මෙතෙන්දී පළවෙනි වීරය හැටියට හඳුන්වලා තියෙන්නේ. ඒකට කියනවා සංවර ප්‍රධානය කියලා. ප්‍රධාන කියලා කියන්නේ ප්‍රධාන වීරය කියලා කියන්නේ මේ නිවන ඉලක්ක කරගෙන කරනු ලබන වීරය. හැම වීරයකටම ප්‍රධාන වීරය කියන්නේ නැහැ. නේද? දැන් පොල් ගහකට නගින්නත් සමහරුන්ට වීරය තියෙන්න ඕන. ඊළඟට වෙනත් ලෞකික කටයුතු කරන්නත් වීරය තියෙන්න ඕන. ඒ වාගේ සාමාන්‍ය ලෞකික දේවල් සම්බන්ධයෙන් කරන වීරය නෙවෙයි මෙතන ප්‍රධාන වීරය කියලා කියන්නේ. ප්‍රධාන වීරය කියලා කියන්නේ නිවන ඉලක්ක කරගෙන කරනු ලබන වීරය. ඒතර ඒ වීරයේදී පින්වත්නි විශේෂ අවධානයක් යොමු කරනවා. කුමක්ද ඒ අවධානය? ඒ තමයි අපි මූලිකව සිද්ධ කළ යුතු අවධානය තමයි අපේ වීරය තියෙන්න ඕන නිවන ඉලක්ක කරගෙනනේ. නිවන සාක්ෂාත් කරගන්න කරන්න ඕන වැඩ දෙකක් තියෙනවා. දැන් ලෝකේ පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමක්ම නිවන් දැකීම සඳහා නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා කරන්නේ කියලා තියෙන වැඩ දෙකක් තියෙනවනේ. එකක් තමයි සියලු ಜಾති පව් නොකර ඉන්න ඕන. සබ්බ පාපස්ස අකරණ. පව් නොකරාටම මැදි කුසලස්ස උපසම්පදා. කුසල් වඩන්නත් ඕන. කුසල් වඩනවා කියන්නේ කුසල් දියුණුව කරනවා කියන්නේ වෙන මොකක්ද නෙවෙයි අකුසල් ප්‍රහාණය කරනවා කියන එක. එතකොට අකුසල් ප්‍රහාණය කිරීමයි පව් දුරු කිරීමයි කියන්නේ මොකක්ද කියලා දැනගන්න. සමහරව හිතාගෙන ඉන්නේ පවයි අකුසලයි දෙකම එකක් කියලා. එහෙම නැහැ. පව කියන්නේ එකක්. අකුසලය කියන්නේ තව එකක්. හැම අකුසලයක්ම පව් නෙවෙයි. හැබැයි හැම පවකම අකුසල් තියෙනවා. අකුසලය කියන්නේ හිත දුර්වල කරන සිටිවිලි. එතකොට ඒ හිත දුර්වල කරන හිත කිලිටි කරන ප්‍රධාන සිටිවිලි තුනක් තියෙනවා. ඒ සිටිවිලි තුන මුල් වෙලා තමයි ඔක්කොම නරක සිටිවිලි හටගන්නේ. ඒ නිසා ඒ සිටිවිලි තුනට කියන අකුසල මූල කියලා. මූල කියන්නේ roots මුල්. එතකොට ඒව මුල් කරගෙන තමයි අනිත් ඔක්කොම හටගන්නේ. එතකොට අකුසල් මුල් හිතේ තිබ්බ කියලා අපිට පව් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් මුල් තුනනේ ලෝභ ද්වේෂ මෝහ කියන්නේ. ලෝභ ද්වේෂ මෝහ හිතේ තිබ්බ පමණින් පව් වෙන්නේ නැහැ. දැන් මේ මොහොත බලන්න මේ බණ අහන වෙලාවේ ඔය ඇත්තන්ගේ හිතේ ලෝභ ද්වේෂ මෝහ තියෙනවද නැද්ද? තියෙනවානේ. නැත්තම් රහත් වෙලානේ මම මේ බණ කියන රහතන් වහන්සේලා ටිකකට හේවනා. ඔබ අපි හැමෝගෙම හිතේ ලෝභ ද්වේෂ මෝහ තියෙනවා. හැබැයි ලෝභ ද්වේෂ මෝහ තිබ්බ කියලා දැන් අපිට පව් සිද්ධ වෙනවද? නෑ. අපි මේ බණ අහන වෙලාව අපිට පව් සිද්ධ වෙන්නේ නෑ. ඇයි පව් සිද්ධ නොවන්නේ? අර ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාත්මක මට්ටමේ නෑ. ඒතර ක්‍රියාත්මක වෙනකොට තමයි ඔන්න පව් සිද්ධ වෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රම තියෙනවා තුනක්. මොකද්ද ක්‍රම තුන? සිතින් ක්‍රියාත්මක කරන්න පුළුවන්, වචනෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්, කයින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට සිතින් ක්‍රියාත්මක කරන ඒවට කියනවා මනෝ කර්ම, වචනෙන් ක්‍රියාත්මක කරන ඒවට කියනවා වචී කර්ම, කයින් ක්‍රියාත්මක කරන ඒවට කියනවා කාය කර්ම කියලා. එතකොට ලෝභ ද්වේෂ මෝහ වලට කියනවා අකුසල් කියලා.
ඊට පස්සේ සිතින් කයින් වචනෙන් ඒ ලෝභ ද්වේෂ මොහ නරක විදිහට ක්‍රියාත්මක කිරීමට කියන පව් කියලා. එතකොට හැම පවකම අකුසල් තිබුණාට හැම අකුසලයක්ම පවක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි පව් නොකලාට හිතේ අකුසල් තියෙනවනේ. අකුසල් තියාගෙන නිවන් දකින්න බෑ. දැන් සමහර අය නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ පව් කරන්නේ නැති හින්දානේ. මම නිතර කියන කතාවක්. දැන් සමහරු අපේ සමාජයේ ඉන්න අය කියනවා මං නම් සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වරදො හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, අරක්කුසි කරත් බොන්නේ නැහැ. ඒ හින්දෝයේ නිතර දෙවිලි පන්සල් යන්නත් ඕනේ නැහැ. මට ඒවට වෙලාවකුත් නැහැ. කාටවත් කරදරයක් කරන්නේ නැතුව මගේ පාඩුවේ හිටියනම් ඒකනේ අටින්නේ, ඒකනේ බුදුහාඳුරුත් කියලා තියෙන්නේ කියලා. බුදුහාඳුරු දේශනා කරපු 84000 ධර්මස්කන්ධයම අධ්‍යයනය කරනවා වගේ ප්‍රකාශ කරනවා. එහෙම වෙන්නේ නැහැ. මතක තියාගන්න පින්වත්නි, පව් නොකල පමණින්ම කෙනෙක් හොඳ වෙන්නේ. පව් කියලා කියන්නේ නරක දේවල්නේ. නරක දේවල් නොකල පමණින් හොඳ වෙන්නේ. එතකොට නරක දේවල් කරන්නේ නැති එක්කෙනා කවුද? නරක දේවල් කරන්නේ නැත්තම් එයා නරක නැහැ. එච්චරයි. දැන් සාමාන්‍යයෙන් අහනවනේ එක එක්කෙනා බලන්න එහෙම ගිහලා කොහොමද මිනිහා කියලා. එතකොට කියනවා නරක නැහැ කියලා කියනවා. නරක නැහැ කියලා කියන්නේ හොඳයි කියන එකම නෙවෙයි. නරක කරන්නේ. ඒතර සත්තු මරණ එක, හොරකම් කරන එක, කාමයේ වරදව හැසිරෙන එක නරකයිනේ. ඒ නරක කරන්නේ නැති හින්දා එයා නරක නැහැ. දැන් නරක කරන්නේ නැතුවාට මදි. හොඳ වෙන්න නම් මොකද කරන්න? හොඳ කරන්නත් ඕන. සත්තු නොමරනවා වගේම මැරෙන්න යන සත්තු බේර ගන්න ඕන. සතුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය රකින්න ඕන. කරුණාව මෛත්‍රිය දියුණු කරන්න ඕන සතුන් කෙරෙහි. හොරකම් කරන්නේ නැහැ වගේම දන් දෙන්න ඕන. Taman සතු දෙයින් සෑහීමටපත් වෙලා ජීවත් වෙන්න පුළුවන් පුරුද්ද ඇති කර ගන්න ඕන. ඒ වගේම පොදු දීපල ආරක්ෂා කරන්න ඕන. අන්න ඒ වගේ නරකින් වළකිනවා වගේම හොඳ දේ කරන්න ඕන. හොඳ දේ නොකර හොඳ වෙන්න බෑ. අපේ සමාජයේ ඉන්න සමහරු නරක කරන්නේ නැති හින්දා නරක නැහැ. හොඳ කරන්නේ නැති හින්දා හොඳත් නැහැ. නේද? එහෙම අය හරියට පතෝල වගේ. ගුණත් නැහැ, අගුණත් නැහැ. නේද? එහෙම පතෝලයෝ ලංකාවේ නම් හරියට ඉන්නවා. මම දන්නේ ඕස්ට්‍රේලියාවේ එහෙම ඉන්නවද කියලා. පතෝලයන්ට නම් නිවන් දකින්න බෑ. ඇයි නිවන් දකින්න බැරි? එයාලා නවත්ත ගන්න හදන්නේ පව විතරනේ. අකුසලයේ නවත්ත ගන්න එයාලා වෑයම් කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාපක අකුසල දෙකම නවත්ත ගන්න ඕන. පව් නවත්ත ගන්නත් ඕන, අකුසල් නවත්ත ගන්නත් ඕන. කයින් වචනයෙන් වෙන පව් නවත්ත ගන්නේ සීලයෙන්. ඊළඟට සිතින් වෙන පව් නවත්ත ගන්නේ භාවනාවෙන්. අකුසල් නවත්ත ගන්නේ ප්‍රඥාවෙන්. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕන. එතකොට ඔන්න ඔය කියන පාපක ඒවත් අකුසලුත් දෙකම නවත්ත ගන්න අවශ්‍යයි වීරයක්. කුමක් සඳහාද වීරය? ත්‍රිශික්ෂාව පුරුදු කරන්න. සීල සමාධි ප්‍රඥා වඩන්න ඕන. අන්න ඒ සීල සමාධි ප්‍රඥාව වඩන්න වීරය කරන්න ඕන. එතකොට සීල සමාධි ප්‍රඥා කියන ඒවා ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන් ඒවා නෙවෙයි. අනේ මගේ සීලය වැඩේවා, සීලය වැඩේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට, මගේ හිතේ සමාධිය වැඩේවා, සමාධිය වැඩේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට, මගේ හිතේ කෙලෙස් දුරු වේවා, දුරු වේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට ඒක වෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනාව විතරක් තියාගෙන මදි. අදිෂ්ඨානයෙන් යුක්තව, අවබෝධයෙන් යුක්තව තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕන. එතකොට නූපන් අකුසල් නූපද ගන්නවා කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. පින්වත්නි, අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අදියර තුනක් තියෙනවා. ස්ටේජස් තුනක් තියෙනවා. පළවෙනි අදියරට කියන අනුසය කියලා. අනුසය කියන්නේ නිදාගෙන ඉන්න අවස්ථාව. අර මං කිව්වේ යට ගැහිලා තියෙන අවස්ථාව. දැන් අපි හැමෝටම මේ අවස්ථාවේ තියෙන අනුසය කෙලෙස්. දෙවැනි අවස්ථාව තමයි
පරියුට්ඨාන. පරියුට්ඨාන කියන්නේ නැගිටින අවස්ථාව. ඒතර නූපන් අකුසල් කියලා කියන්නේ අර අනුසය අවස්ථාවේ තියෙන ඒවා. නැගිටිච්ච නැති ඒවා. ඉපදුනේ නෑ ඒව තාම. එතකොට ඒ ඉපදිච්ච නැති ඒවා උපදින්න ගන්නවා බාහිර සමාජයේත් එක්ක අපි අරමුණු පරිහරණය කරනකොට ඒවයි ඇලෙන්න ගැටෙන්න ගියාම අන්නේ අරමුණු මුල් කරගෙන හිතේ කෙලෙස් ඇවිස්සෙනවා. ඒක පරියුට්ඨාන අවස්ථාව කියලා කියනවා. ඒක හිතින් හිතා ඉන්න අවස්ථාව. ඉතින් හිතා ඉන්නකොට මේ කල්පනා කර ඉන්නකොට තමයි සිතිවිලි වේගවත් වෙන්නේ. සිතිවිලි වේගවත් වුණාම අන්නේ වේගවත් සිතිවිලි වලට අපි කියනවා ආවේග කියලා. ආවේගය කියලා කියන්නේ තරහට විතරක් නෙවෙයි. ඕනම සිතිවිල්ලක් අපිට ආවේගයක් බවට පත් කරන්න පුළුවන් වේගෙන් ක්‍රියාත්මක වෙන විදිහට. ඒතර ආවේගයක් වුණාම මොකද කරන්නේ? අභ්‍යන්තරේ රඳව ගන්න බැරි වෙනවා ඒක. ඊට පස්සේ අපි ඒක එළියට දානවා. කොහොමද එළියට දාන්නේ? කයිනුයි වචනය. නරක දේවල් කියලා නරක දේවල් කරලා අන්න එළියට දානවා. ඒ අවස්ථාවට කියන වීතික්කම අවස්ථා කියලා. එතකොට අන්න නූපන් අකුසල් කියලා කියන්නේ අනුසය මට්ටමේ තියෙන ඒවා. ඒවා උපදිනවා කියලා කියන්නේ පරියුට්ඨාන වීතික්කම කරනවා කියන එක. එතකොට අපි මේ වෑයම වෙන්න ඕන මොකද්ද? අන්න මේ නූපන් ඒවා අනුසය කෙලෙස් පරියුට්ඨාන කරගන්නේ නැතුව වීතික්කම කරගන්නේ නැතුව ඉන්න. එතකොට ඒ සඳහා අපි සීල සමාධි ප්‍රඥාවන් පුරුදු කරන්න ඕන. ඉතින් මූලිකවම පින්වත්නි නූපන් අකුසල් සහ පාපක ධර්ම නූපදවා ගැනීම සඳහා සීලය අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. නූපන් පාපක ධර්මයන් යටපත් කරගන්න සීලය අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ පළවෙනි වීරය ඔය සතර සම්‍යක් ප්‍රධාන වීරය හඳුන්වනකොට සංවරප්පදාන වීරය කියලා. සංවරප්පදානය කියලා කියන්නේ සංවරයවත් සීලය. දැන් මම මතක් කළානේ කෙලෙස් නූපන් ඒවා උපදින්න ගන්නේ කොහොමද? උපදින්න ගන්නේ බාහිර සමාජයේ අරමුණු පරිහරණය කරන්න යාම නිසා කියලා. එතකොට ඒ නිසා එන්නේ අරමුණු පරිහරණය කරන්නේ ඉන්ද්‍රියන් හරහානේ. ඒ ඉන්ද්‍රියන් මොකද කරන්න ඕන? සංවර කරන්න ඕන. ඉන්ද්‍රිය සංවර සීලය තුලින් අර නූපන් අකුසල් උපදව ගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණාව තමයි අනිත් සීලය. ඒ සීලයට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ මේ පන්සිල්, අටසිල්, දසසිල් ආදී වශයෙන් ගන්න සිල්. ඒ සිල් වලින් කරන්නේ කයයි වචනය සංවර කරනවා. ඒතර නූපන් අකුසල්, නූපන් පාපක ධර්ම ඉපදීමේ ප්‍රතිඵලයක් විදිහටනේ කයින් වචනෙන් මිනිස්සු වැරදි කරන්නේ. ඒතර සිල් සමාදන් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ සමාදන් වුණාම කයිනුයි වචනේනුයි කරන වැරදි නවත්ත ගන්නවා. අන්න ඒක එතකොට එතන තියෙන සංවරයක්. ඒකයි සංවරප්පදාන කියලා කියන්නේ. එතකොට හිතින් කරන වැරදි නවත්තා ගැනීමත් අත්‍යවශ්‍යයි. අර අකුසලය ප්‍රහාණය කිරීම. ඒකට ඉන්ද්‍රියයන් සංවර කර ගන්නවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූපාදී අරමුණු නිසා කෙලෙස් ඇවිස්සෙන එක නවත්ත ගන්න එකට කියන ඉන්ද්‍රිය සංවර සීලය. ඒ තුලින් අකුසල් නවත්ත ගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරයක් නැති එක්කිනාගේ අකුසල් වැඩෙනවා. අකුසල් වැඩි යාම නිසා අර යට ගැහිච්ච කෙලෙස් පරියුට්ඨාන වෙනවා. පරියුට්ඨාන වෙලා වීතික්කම වෙලා කයින් වචනෙන් වැරදි කරනවා. අන්නේ කයින් වචනෙන් වැරදි කරන එක නවත්තන්න මොකද කරන්නේ? සිල් සමාදන් වෙනවා. ඒතර සීලේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් කටයුතු කරන්න ඕන. එහෙනම් සිල් සමාදන් වෙලා සිල් රකින්නවා කියලා කියන්නේ මොකද්ද? වීරයවන්ත වැඩක්. නේද? සිල් සමාදන් වෙන්න ලේසි, රකින්න එක ලේසි නෑනේ. රකින්න එක හරීම ආයාසින් කරන්න ඕන වැඩක්. කොහොමත් නේද? නරක දේවල් වලට අපේ හිත දන්නේම නැතුව ඇදිලා යනවා. මානසං පාප සම්නින්නම් හිත හැමතිස්සෙම පවට ඇදිලා යන තියෙන ගතිය වැඩි. හොඳ දෙයක හිත පිහිටුව ගන්නවා කියන එක සමහර වෙලාවට හරිම අමාරු වැඩක්. ඒක ඔය ඇත්තන්ට අත්දැකීම්මුත් ඇති.
පැයක් තිස්සේ වාඩි වෙලා බණක් අහනවා කියන වැඩේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අය පැයක ටෙලි නාට්‍යයක් බලනවා කියන එක සමහර වෙලාවට අනේ කාලේ ගියා දැනුන්නේ නැහැ කියලා සමහරුන්ට හැංගෙන්න පුළුවන්. ඒ මොකද? අභාවිත මනස. නුපුහුණු හිතේ හැටි. එහෙමයි. එතකොට අන්න ඒ නුපුහුණු හිත පුහුණු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහා තියෙන්න ඕන හොඳම වීරයක්. ඉතින් මෙන්න මේ වීරය ඇති කර ගැනීම සඳහා පසුබිම් වන කාරණා ධර්මයේ සඳහන් කළ තියෙනවා. අටුවාවේ සඳහන් කළ තියෙනවා අවශ්‍ය කරන ප්‍රධාන වීරයට උපකාර වෙන අංග පහක් පිළිබඳව. ඒ අංග පහ තමයි පළවෙනි එක ශ්‍රද්ධාව. ඒ කියන්නේ Taman නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් නිවන පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕන. නිවන් මඟ පෙන්වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕන. ඒ මඟ ගමන් කරපු ආර්ය මහා සංඝරත්නය කෙරෙහි විශ්වාසයක් තියෙනවා. අන්න ඒ විශ්වාසය තියෙන තරමට තමයි අපිට වීරය කරන්න හිතෙන්නේ. දැන් ආවල් තැන මණිකක් තියෙනවා පොළොව යට කියලා විශ්වාසයක් හොඳටම තහවුරු වුණා නම් අපි මොකද කරන්නේ? ඒ විශ්වාසය මත ඒ මණික ලබා ගැනීම පිණිස ලබා ගන්න කම්ම උත්සාහය අතහරින්නේ නැහෙනි. කැපවීමෙන් මාන්සි වෙලේ වැඩි කරනවා. අන්න ඒ වගේ මේ මාර්ගය තුල ගමන් කිරීමෙන් විතරයි නිවන් දකින්න පුළුවන්. ඒ මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි කියන විශ්වාසය ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම වීරය කරන්න උපකාර වෙනවා. ඒතර ශ්‍රද්ධාව නැති තැන තියෙන්නේ මොකද්ද? අවිශ්වාසය. හෙවත් සැකය. නේද? Taman යන පාර ගැන Tamanට සැකනම් අතරමඟින් හැරෙනවනේ සමහරට ආපස්සට හැරිලා මේක හරි පාර වෙන්න බෑ. වෙන පාරක වෙන්නේ නැති මම යන්නේ කියලා සමහරට හැරිලා යන්න පුළුවන්. එතකොට අර දිගට යන්න තියෙන උත්සාහය අතහැරලා දැම්ම වෙනවා. අන්න ඒ නිසා උත්සාහය දිගට පවත්වගෙන යන්න ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය අංගයක්. ඊළඟට තවත් එකක් මේ උත්සාහය පවත්වගෙන යන්න උපකාර වෙන ධර්මයක් තමයි අප්පාබාධෝ අප්පාතංකෝ කියලා සඳහන් කරනවා. අල්ප ආබාධ තියෙන ලෙඩ රෝග අඩු වෙන විදිහට තමන්ගේ පැවැත්ම හදා ගන්න ඕන. දැන් අපි හිතමු මේ නිවන් මාර්ගයේ ගමන් කරනකොට සීල සමාධි ප්‍රඥා වඩනකොට කවුරු හරි කෙනෙකුට ලෙඩ හැදෙනවා. බඩේ අමාරුවක් හරි හැදෙනවා මොන හරි ඒ උනහම ඒ ලෙඩ මුල් කරගෙන අනේ මට බෑ මගේ බඩ රිදෙනවා ආදි වශයෙන් හිතලා අර උත්සාහය අතහැරලා දානවා. ඒකට ලෙඩ රෝග හැදෙන්නට හේතු වෙන විදිහේ දේවල් වලින් වළකින්න ඕන. විශේෂයෙන්ම අපත්‍ය ආහාර අනුභවයෙන් වළකින්න ඕන. දේශගුණ විපර්යාස තියෙන තැන් තියෙනවා නම් ඒ වගේ තැන් වලට යෑමෙන් වළකින්න ඕන. ලෙඩ රෝග අවම කරගන්න එක වීරිය දිගට පවත්වා ගන්න හේතුව. ලෙඩ රෝග හැදිච්ච ගමන් වීරිය නැති වෙලා මන්ද උත්සාහී වෙනවා, එපා වෙලා යනවා. ඊළඟට අසටෝ හෝති අමායාවී කියලා සඳහන් කරනවා. සට කපටකම් තියෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ ආත්ම වංචනිකයෙක් වෙන්න හොඳ නැහැ. තමන්ව මුලා කරගන්න හොඳ නැහැ. තමන් ඉන්න තැන තමන් හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මේ වීරය දිගට පවත්වාගෙන යාමේදී. ඊළඟට අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා හෝති දල්හ පරක්මු. අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න, කුසල ධර්මයන් වැඩි දියුණු කරන්න බොහෝම කැප වෙන්න ඕන. දැඩි වූ උත්සාහයකින් වෙන්න ඕන. අදාළ ටාගට් එක අචීව් කරනකම්, ඉලක්කය සාක්ෂාත් කරනකම් අත නොහරින වීරියක් තියාගෙන කටයුතු කිරීම වැදගත්. ඊළඟට වීරයට උපකාර වෙන තව ධර්මයක් හැටියට සඳහන් කරනවා පඤ්ඤවා හෝති උද්‍යත්තගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ. ප්‍රඥාව තියෙන්න ඕන. මේ ලෝකයේ තියෙන සියලු දේ සම්බන්ධයෙන් ඇතිව නැතිව යන හැටි තේරුම් අරගන්න ඕන. අනිත්‍යතාවය වටහා ගන්න වෑයම් කරන්න ඕන. අන්නේ සඳහා වෑයම් කරන තරමට අපේ මේ වීරිය තව තව ශක්තිමත් කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් ඔන්න ඔය විදිහට මේවට කියන ප්‍රධාන අංග කියලා ප්‍රධාන වීරියට උපකාර වෙන අංග මේවා පුරුදු කරලා ඊට පස්සේ වෑයම් කරන්න ඕන පළවෙනි කාරණාව තමයි පාපක ධර්මයන් වළක්ව ගන්න. එතකොට පින්වත්නි පව් කරන ක්‍රමවේද තුනක් තියෙනවා කියලා මම මුලින් කිව්වනේ. ඒ ක්‍රමවේද තුනට අනුව සිදු කරනවා පව්. මොනවාද?
සිතින් කරන පව් තුනක් තියෙනවා. මොනවාද මේ සිතින් කරන පව්? ඒවාට කියනවා අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියලා. වචනෙන් කරන පව් තියෙනවා හතරක්. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන එක. කයින් කරන වැරදි තියෙනවා තුනක්. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය. අභිද්‍යාව කියලා කියන්නේ සිතින් කරන වැරද්දක්. වැරදි තුنين එකක්. විෂම ලෝභය. ලෝභය කියන්නේ Taman සතු දේවල් වලට තියෙන ආසාව. විෂම ලෝභය කියන්නේ මොකද්ද? විෂම ලෝභය කියන්නේ අනුන්ගේ දේවල් Tamanගේ කරගන්න තියෙන ආසාව. සරලව කිව්ව හොර හිත. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ව්‍යාපාදය කියලා කියන්නේ තරහ නෙවෙයි. තරහේ මානසික ක්‍රියාකාරී අවස්ථාව. නැසේවා වෙනසේවා කියලා හිතින් සාප කරන්නේ. හොඳක් නම් වෙන්න එපා මට මේ කරපු දේවල් වලට හෙනම ගහන්න ඕන, හෙන නැත්තම් හදලා හරි ගහන්න ඕන කිය ඔය සාප කර කර ඉන්නේ. අන්න ඒක තමයි ව්‍යාපාද කියන්නේ. ඒකත් මනසින් කරන හිතවිල්ලක්, සිතන ස්වභාවයක්, මනෝ කර්මයක්. ඊට පස්සේ මිච්ඡා දිට්ඨි. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, අම්මට තාත්තට සැලකුවට වැඩක් නැහැ, හොඳ කියලා දෙයක් නැහැ, නරක කියලා දෙයක් නැහැ, මරිලා ආපහු උපදින්නේ ඔය ආදි වශයෙන් හිතා මිත්‍යා කල්ප හිතේ පුරව ගන්න ගතිය. මිත්‍යා දෘෂ්ටිය. ඔන්න හිතින් කරන පව්. වචනෙන් කරන පව් හතරයි. මොනවද? බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියන හිස් වචන කියනවා. කයින් කරන වැරදි පව් තුනයි. මොනවද? සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වරද හැසිරෙනවා. ඒතර ඔන්න ඔය කියන පව් සියල්ල නොකර ඉන්න මොකද කරන්න ඕන? වෑයම් කරන්න ඕන. උත්සාහ කරන්න. ඔය පව් වලින් නිකම් වළකින්න බෑ. පවට හිත නිතරම ඇදිලා යන ගතිය වැඩි. ඒ නිසා ආයාසෙන් මේ පව් වලින් වැළකින්න අපි වෑයම් කරන්න ඕන. එතකොට ඒ පවෙන් වළකින්න තියෙන ක්‍රමය මොකද්ද? සීල භාවනා දෙක. සීලයෙන් කරන්නේ කය වචනය සංවර කර ගන්නවා. කයින් වචනින් කරන වැරදි නවත්ත ගන්නවා. සමත භාවනාවෙන් මොකද කරන්නේ? සමත භාවනාවෙන් තමයි හිතින් වෙන වැරදි නවත්ත ගන්න. එතකොට දැන් ඔන්න කයින් වචනයෙන් හිතින් වෙන වැරදි නැවැත්තුමා. හැබැයි අකුසල සිතිවිලි තාම හිතේ තියෙනවා. අන්නේ අකුසල සිතිවිලි නවත්ත ගන්න මොකද්ද කරන්න ඕන? ඉන්ද්‍රිය සංවර සීලය අත්‍යවශ්‍යයි. ඉන්ද්‍රිය සංවරය කියලා කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට රූපාදී අරමුණු ගෝචර වෙනකොට ඒවයි නොයලී නොගැටී ඉන්න අවශ්‍ය චින්තනය හදාගන්න. ඒක තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. එහෙම හිතන්න පුරුදු වුණාම තමයි අර හිතේ යට කිඳා බැහැලා තියෙන නූපන් අකුසල් නූපදවගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඔය නූපන් අකුසල් වලට පෝෂණය දෙන්නේ අරමුණුත් වල. අරමුණු වල ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගියාම ඒ අර නූපන් ඒව පෝෂණය වෙවි හිතේ තියෙනවා. ඒ අරමුණු දීම වේගවත් වෙනකොට පෝෂණය වැඩි වෙලා ඒව නැගිටින්න ගන්නවා. ඒතර අරමුණු දෙන එක අඩු කරාම මොකද වෙන්නේ? පෝෂණය අඩු වෙනවා. පෝෂණය අඩු වීම තුළ ඒ සිතිවිලි අර ලෝභ ද්වේෂ මෝහ කියපු අකුසල මූල සිතිවිලි එහෙමම ටිකෙන් ටික දියවිවි යනවා. එතකොට හිතේ තියෙන අකුසල සිතිවිලි වලට නැගෙන්නට අරමුණු දුන්නේ නැති වුනහම ඒව ටික ටික තුනී වෙවි යාම තුළ මොකද වෙන්නේ? හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. කෙලෙසුන්ගෙන් නිදහස් වීම තමයි නිවන් දකින්න කියන්නේ. එහෙනම් අන්න ඒ සඳහා අවශ්‍යයි මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. අන්න ඒකට කියනවා සංවර ප්‍රධානය කියලා. ඒක නිකම්ම වෙන්නේ මගේ ඇහැ සංවර වේවා, කන සංවර වේවා කී හිතේට සංවර වෙන්නේ නැහැ. අසංවර වෙන්නේ කොහොමද කියලා බලන්න. අසංවර වෙන්නේ අරමුණේ ඇලෙන්න ගියොත් ගැටෙන්න. දැන් ඇහැ සම්බන්ධයෙන් ගත්තොත් ඇහැට පේන අරමුණ තමයි රූපේ. රූපේ ආස්වාදයෙන් වැළඳ ගන්න ගියොත් රාගය ඇවිස්සෙනවා. රූපේ ගැටෙන්න ගියොත් ඒකේ තියෙන ආදීනව දැකලා ගැටෙන්න ගියොත් ද්වේෂය ඇවිස්සෙනවා. ඒ නිසා මොකද කරන්න ඕන? මේ රූපය අනිත්‍ය වශයෙන් බලනවා. අනිත්‍ය වශයෙන් බලන්න නිකම් බෑකට වීරය කරන්න ඕන. මේක හැමතිස්සෙම මෙහෙම තියෙන්නේ මේ රූපය මේ විදිහට තියලා තව ටිකකින් වෙනස් වෙනවා. ඊළඟ මොහොතේ වෙනස් වෙනවා. දැන් ලස්සනට මේකප් දාලා තියෙන ලස්සන රූපයක් දැක්කම සමහරව ආශාදී වැඳ ගන්නවා.
අපේ කවුරු හරි හිතුවොත් මේක දැන් නම් ලස්සන තමයි. හැබැයි බැරි වෙලාවත් කුඩ යන්න නැතුව වැස්සේ ගියොත් සරුවත් බෝතලේ වගේ හේදිලා යනවා කියලා තේරුම් ගත්තා නම් ඒකේ අනවශ්‍ය විදිහට ඇලෙන්නේ නැහැ. ලස්සන විදිහට දකිනවා. නමුත් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති එක්කෙනාට අතහරින්න ලේසි. අන්න ඒ ආගිතේ තණ්හාව වැඩෙන්නේ. තණ්හාව වැඩෙන්නේ නැති වෙන විදිහට හිත පුරුදු කරන කෙනාට නිවන සමීප වෙනවා. අන්න ඒ විදිහට නිවන සමීප වෙන විදිහට සෑම අරමුණක් දිහාම දකින්න පුරුදු වෙන එක උත්සාහ කරන එක තමයි සංවරප්පදාන කියලා කියන්නේ. එතකොට ඒ සංවරප්පදානයෙන් යුක්ත කෙනා කයින් වෙන වචනයෙන් වෙන වැරදි, කයින් වචනයෙන් සිතින් වෙන වැරදි කියන මේ වැරදි පාපක ධර්මයන්ුත් වළක්ව ගන්න ගමනේ සිතේ කිඳා බහැලා තියෙන අකුසල ධර්මයන්ුත් ටික ටික තුනී කර ගැනීමට මේ ඉන්ද්‍රිය සංවර සීලය හොඳින් පුරුදු කරනවා. අන්න ඒ තුල එයාට පුළුවන්කම ලැබෙනවා පව් සහ අකුසල් කියන දෙයන්ෂෙන්ම හිත මුදවාගෙන නිවනට සමීප වෙන්න. අන්න ඒ සඳහා මේ කාල සීමාවේදී ඔබ වීරයවන්තව උත්සාහවන්තව කටයුතු කරන්න වෑයම් කරන්න ඕන. ඒ සඳහා ඔබ අප වෙලා කටයුතු කරන වස්තුම් මාසයම ඉදිරි කාල සීමාවේදී හොඳට මේ සම්‍යක් ප්‍රධාන වීරය ප්‍රථම සම්‍යක් ප්‍රධාන වීරයෙන් විතරක් නෙවෙයි අනෙකුත් වීරයන්ගෙන් උපලක්ෂිතව ශෝභමානව ඔබ ජීවත් වෙන්න ගත්තොත් ඔබේ ජීවිත ඒකාන්තයෙන්ම නිවනට සමීප කරගන්න ඔබට භාග්‍ය උදා වේ. එලෙසින් කටයුතු කරන්න. පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැමට උතුම් නිවන් සුව සැලසේවා. සාමාන්‍යයෙන් මම බණ යුරුනාම පොඩි රිවිෂන් එකක් දෙනවා. අද එහෙම කරන්නේ බණ හතරම යුරුනාට පස්සේ අන්තිමේදී මම ඒක ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ බෙරික් හි ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ අපේ අතිපූජනීය දිගාමඩුල්ලේ විමලානන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සංවිධානය කරන 2021 වර්ෂයේ කටින පින්කමේ දායකත්වයේ දරා කටයුතු කරන පින්වතුන්ගේ පූර්ණ දායකත්වයෙන් මූලිකත්වයෙන් සංවිධානය කරන ධර්මදේශනා පින්කම් මාලාවේ සමාරම්භක දේශනය අද මෙලෙසින් පැවැත්වුවේ. ඉතින් පින්වත් ඔබ හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරන දායකත්වයේ දරපු පින්වතුන්ට ඒත් අන්ගේ පවුල්වල හැමෝටම විශේෂ උපන්දින සමරන අය ඉන්න පුළුවන්. ඒ හැමෝටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. පවුලේ සෑම සියලු දෙනාගේම ඉදිරි අනාගතය වෙනුවෙන් අපි ආශිර්වාද කරනවා. ඉතින් විශේෂයෙන් මේ ධර්ම දේශනා හතර නුගේගොඩ පාගොඩ පාරේ විෂුවල් ඉම්පැක්ට් වීඩියෝ ප්‍රොඩක්ෂන් ආයතනයේහි තමයි පටිගත කරලා ඔබට නරඹන්නට අවස්ථාව සලසා දී තිබෙන්නේ. ඒ පින්නතුන්ටත් අපේ කෘතඥතාවය පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි මතක් කරනවා අපගේ අනුශාසකත්වයේ පරිදි පරම පූජෝත්තම මඩිහි පඤ්ඤාසී මහා නායක මාහිම්පාණන් වහන්සේගේ සිරි නමට උපහාර පිණිස අලව්ව පනාදණ්ඩ පැනසිහ සෙනසුන් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ විහාර සංවර්ධන කටයුතු සඳහා මේ කටින පින්කම් දායක පින්නතුන් බොහෝසේ දායක වෙලා කටයුතු කළා. ඉතින් ඒ ඇත්තන්ට ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් මේ සිද්ධ කරගන්න උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බලම හිමින් පින්වත් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. ඔබේ ඉදිරි කටයුතු ਸਰව ප්‍රකාරින්ම සාර්ථක වේවා. මේ ආරම්භ කරන කටින පින්කම් කටයුතු වස්සාන පින්කම් කටයුතු සියල්ල ਸਰව ප්‍රකාරින්ම සාර්ථක වේවා. හැම දිනාටම මෙලොව සුව සලසාගෙන පරලොව සුව සලසාගෙන අමා නිවනින් සැනසෙල්ල උදා කර ගන්නට භාග්‍ය උදා වේවායි ඉද සිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.